වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පවුලේ සමාජිකයන් විසින් මෙම උතුම් ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2021 වර්ෂයේ ජූලි මාස 17 වන දිනට 75 වන ජන්මදිනයේ යෙදෙන ආරියරත්න ජයසිංහ මහතාට සහ සිසිර රණතුංග මහතාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන අතර නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. උතුම් ශ්‍රී සද්ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. පවුලේ සියලුම දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. උතුම් සද්ධර්මය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී තව තවත් ධර්මයේ දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබ මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ලොව පුරා පැතිරී පවතින කොරෝනා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් වී සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පවුලේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී ඔවුන් සියලු දෙනාගේම භව ගමන කෙටි වේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. සියලුම දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමාන වික්ඛවේ සේක බලානි කතමානි පංච සද්ධා බලං හිරි බලං ඔත්තප් බලං විරිය බලං පඤ්ඤා බලං තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතනේ. ඉහත ධර්ම පහටේ අඩංගු සූත්‍රයට කියන්නේ සේක බල සූත්‍රය කියලා. ඔය සේක අසේක කියන දෙක තේරුම් ගත්තම අසේක කියන්නේ පෘථග්ජනයට. සේක කියන්නේ කෙලෙස් සංසිඳ වෙන පාර යන අයට. මේ කෙලෙස් සංසිඳ වෙන පාර යන ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ගිහියෙකුට හෝ පැවිද්ද පංචමාන වික්කවේ කියලා මහණෙනි කියලා ආමන්ත්‍රණය කළාට බුදුන් වහන්සේ ඒ භික්ෂුන් හිටිය නිසා වෙන්න ඇති. මේ කෙලෙස් සංසිඳවාගෙන ධර්මයේ සරණින් සැනසෙලි ජාතක ජීවිතයක් ගත කරන්නට පාරවල් හොයන මංපෙත් හොයන කල්යාණ මිත්‍ර ඇසුර ලබන අය වෙනුවෙන් තමන්ගේ චිත්තසංතානයේහි ඉදිවිය යුතු වැඩි දියුණු වේ යුතු තිබිය යුතු බල ශක්තියින් පහක් පිළිබඳව තමයි මේ පෙන්වන්නේ. පංචමාන වික්කවේ සේක බලානි කියලා. අනතුරුව තථාගත බුදු පියාණන් වහන්සේ මේ බලයන් පිළිබඳව විග්‍රහයක් කරනු ලබනවා. එකින් එක අරගෙන වෙනම විග්‍රහ කරනු ලබනවා. අපි එකින් එක විග්‍රහ අරගෙන මේ කාල සීමාව තුළ මේවා අප තුළ බලවත් වෙන්න ඕන ආකාරය පිළිබඳව පැහැදිලි කරගන්න උත්සාහ කරමු. කතමානි වික්ඛවේ සද්ධා බලං. මහණෙනි කුමක්ද මේ ශ්‍රද්ධාව බලය බලවත් වෙනවා කියන්නේ කියන එක. ඉද වික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ සද්ධා හෝති සද්ධාති තථාගතස්ස බෝධි. ඉතිපිසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර ධම්ම සාරති සත්තා දේවනස්සාන්නම් බුද්ධ භගවාති ඉදං උච්චිතී භික්ඛවේ සද්ධා බලං. මේකෙන් පෙන්වන්නේ බෝධිය විශ්වාස කරනවා අදහනවා කියන එකට වඩා සද්ධාති තථාගතස්ස බෝධිය තථාගතයන් වහන්සේගේ බෝධිය කියන්නේ බෝගහයම නෙමෙයි මෙතන අවබෝධය කියන එක විශ්වාස කරනවා. ඒකට තමයි සද්ධා බලය කියන්නේ. නමුත් මේක මේ තනි වචනින් කියලා ඉවර කරන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. අපි තව ටිකක් හොයාගන්න බලමු. දැන් වර්තමාන සමාජයේ කොහොම
සදහවත් අය අපිට මුණ ගැහෙනවා. වාහනයක යනකොට බෝධියක් චෛත්‍යයක් දැක්කත් නැගිටිනවා. ඒ වගේම පූජනීය මහා සංඝරත්නය දැක්කත් පාරේ වැඳ වැටෙන අයත් ඉන්නවා. ඒ වගේම බොහොම පූජනීය මහා සංඝරත්නය කෙරෙහි බුදු පිළිම කෙරෙහි පූජනීය ස්ථාන කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කරන අය ඉන්නවා. ඒක බොහොම මේ අපේ ඉතිහාසය තුළ දියුණු කරගත්ත දෙයක්. කිසි වරදක් එහෙම නැහැ. හානියක් නැහැ. නමුත් මේ ශ්‍රද්ධාව සම්ප්‍රසාදන ලක්කන. ඒ කියන්නේ මේක මේ වගේම තමයි පිරිහෙනවා. මේ පැහැදීම වගේම කලකිරීමක් තුළ මේවම දොස් බස් කියන්න ආපහු හැරෙන්නත් පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ මෙතන තියෙනවා ඉද්ද බික්කවේ ආර්ය ශ්‍රාවකෝ කියලා. අන්න පෘථග්ජන පුද්ගලයා පතුව පවතිනා වූ මේ පැහැදීමට එහා ගිය ආර්ය ශ්‍රාවකයා තුළ ඇතිවෙනා වූ සදහාවක් බුදුන් කෙරෙහි පැහැදීමක් කියන එක තමයි මේ පෙන්වන්නේ. එතකොට එතනදී බුදුන් හඳුනාගන්න පුළුවන් වෙන්න වෙනවා බුදුන් කෙරෙහි පැහැදෙන්න. අපේ ධර්ම දේශනාවල මේ කරුණ පැහැදිලි කරමින් අපි බුද්ධ පරිනිර්වාණයෙන් වසර 250කට විතර පස්සේ තමයි ගන්ධාර ප්‍රතිමා අමරාවති කියන කලා සම්ප්‍රදායෙන් එකතු වෙලා ප්‍රතිමාවක් හැදුනේ. ඒ තමයි අද ප්‍රචලිත වෙලා තියෙන ප්‍රතිමා කලාව කියලා. ඒ කලාව තුළ යම්කිසි ප්‍රතිබිම්බයක් අපට දකින්න හම්බ වෙනවා. ඒකේ ඉරියව් අනුව බුදුන් වහන්සේ මෙහෙම වැඩ ඉන්න ඇති කියලා බොහොම ශ්‍රද්ධාවෙන් අපි විශ්වාස කරනවා පුද්ගලයෙක් වශයෙන්. නමුත් පිළිමේ දැකීම බුදුන් දැකීම වෙන්නේ නැහනේ. ධර්මයේ දැකීම බුදුන් දැකීම කියලා තමයි ත්‍රිපිටකේ පෙන්නන්නේ. දරුවන්ට පිළිමේ බුදුන් වුණාට තව ටිකක් එහාට යනකොට මව්කුසකින් බිහි වුණා වූ උත්තරීතර මිනිස්සෙක් බොහෝ ගුණධර්ම දියුණු කරගෙන ලෝකයේ මිනිසුන්ට යා හැකි ප්‍රඥාවෙන් යා හැකි කෙලවරට ගිහින් ලබාගෙන මිනිස්සු හොයන සැනසීම ඒ සැනසීමට යන පාර ධර්ම දේශනාවකින් දේශනා කරපගෙන තමයි සිද්ධාර්ථ ගෞතම කියලා ಭಾರತයේ අවුරුදු 35ට 80 දක්වා වැඩ සිට 80 දී කය අතහැර දැම්මේ. එතකොට ඒ බුදුන් දැකීම වෙනවා නම් ඒ අයට පමණයි ඒ අවුරුදු 45ක කාලයේ හිට තුළ උන්වහන්සේ වුණ ගැසුණ අයට පමණයි ඒක වෙන්නේ. නමුත් උන්වහන්සේ වුණ ගැසුණ හැමෝටමත් බුදුන් දකින්න හම්බුනේ නැහැ. ආතුරුකම් කරලා අපායත් ගියා. සුපබුද්ධ දේවදත්ත වැනි අය. එහෙනම් අර ධර්මයේ දැකීමෙන් බුදුන් දැකීම කියන එකේ අන්න ඒ බෝධිය අදහනවා කියන්නේ බුද්ධත්වය පිළිගන්නවයි කියන එක. මතක තබා ගන්න. ඒකයි මට කියන්න ඕනකම තියෙන්නේ. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා බුද්ධත්වය පිළිගන්න ඕන. ඒ කොහොමද කියන්නේ? මේකේ පෙන්නනවා ඒක සඳහා අර අපි කතා කරන බුදුන් සතු ගුණ ටික ඉතිරිසෝ භගව අරහං කියන කාරණා ටික මේ ටික විස්තර කරන්න මම මෙතන කාලය ගන්නෙ නැහැ. එතකොට පැය මේක පැහැදිලි කරන්න කාලය මදි වෙනවා. තව ටිකක් එහාට ගන්න මේක මෙහෙම. එතකොට අපිට කියන්න ඕන බුද්ධත්වයේ පිළිගන්නවා කියන එකේ තේරුම මොකද්ද බුදුන්ගේ කාර්යය? බුද්ධ කෘත්‍ය කියලා කියනවා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. මහණෙනි මේ තථාගතයන් වහන්සේලා ඒ යුගයට නූපන් මගක් උපයොදලා දෙනවා. අන්නේ මග පවතින කාලයේ බුද්ධෝත්පාදයේ කියනවා කලින් කල යටපත් වුණත් මේ මග පැහැදිලි කරගන්න පුළුවන් ශ්‍රාවකයෙකුට අනුගමනය කරලා බුදුන් වෙත යන්න පුළුවන් කාලයට බුද්ධෝත්පාදයේ කියනවා. එහෙනම් බුදුන් විශ්වාස කරනවා කියන එකේ තේරුම තථාගත ගෞතමයන් වහන්සේ හිලි කළා වූ ධම්මිසරණින් ඒ උත්තරීතර සැනසීම හොයන ඒ යුගයේ උපදින්නා වූ බුද්ධ ශ්‍රාවකයෙකුට උන්වහන්සේ වෙත යන්නට මේ බුදුන් වෙත යනවා කියන අතරින් පිළිවෙල හෝ ශරීරයට ගන්න එපා. ඊට එහාට අපි ගන්න ඕන මේක මේ කියන සැනසීමටපත් වෙන්නට අවශ්‍ය මංපෙත් තියෙනවා කියන එක තමයි තව ටිකක් විස්තර වශයෙන් ගත්තොත් මේ ආර්ය ශ්‍රාවකයා බුදුන් අදහනවායි කියලා කියන්නේ. දැන් ඔය අදහිල්ල නැති වුණේ අද ඊයේ නෙමෙයි. අපි ආපහු ඇති කරමින් ඉන්නවා. ගෞතම සසුන තුල දැන් මාර්ගඵල නැහැ. මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ඒ නිසා අපිට කරන්න තියෙන්නේ
ආර්ය කියන වචනේ අයින් කරලා මහා කියන වචනේ පාවිච්චි කරමින් පින්දහම් කරමින් සසුන රැකගෙන අනාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තුල ඉන්න එක කියන එක මතයක් වශයෙන් සමාජගත වුණේ මෙන්න මේ සද්ධාව නැතිවීම. අද ඊයේ නෙවෙයි ඒක නැති වෙලා තිබෙන්නේ. නමුත් අපි ඔබට කරුණු පැහැදිලි කරමින් කියා දෙනවා ධර්මයේ දකීද බුදුන් දකී කියලා. ඒ ධර්මය කියන්නේ මොකටද කියලා හරියට තේරුම් ගත්තාම එහෙම නැත්නම් මේ මිනිසෙකුටම පත් වුණා වූ தત્ත්වයේ තේරුම් ගත්තම අනිකුත් කෙනෙකුටත් සම්මා සම්බෝධිය කෙසේ වෙතත් ඒ බුද්ධෝත්පාදය තුළ අනුබුද්ධත්වයට පත්වීම තුළින් හරි මේ බුදුන් වෙත යන්නට අවශ්‍ය පාර තියෙනවා. පුළුවන්කමක් තියෙනවා. කාටවත්ම 100%ක්ම බෑ කියන වචනේ පාවිච්චි කරන්න බෑ. 5%ක් හරි 10ක් හරි 20ක් හරි තව ප්‍රඥාවන්ත වෙන 50ක් හරි. මේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නට ඉඩ තියෙන්න ඕන. එහෙම බැරි කෙනෙකුට සාමාන්‍ය ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා ඒකයි අපි ඒකේ වරදක් නැහැ කියලා කියන්නේ. ඒ තමන් අදහන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා හැකිතාක් දුරට පාපයෙන් බැහැර වෙලා පුණ්‍යාභි සංඛාරයේ ජීවිතේට එකතු කරගෙන මේ ජීවිතේ නිම වෙන නිසා එදාට අවිද්‍යාවෙන් පරලෝ යන්න සිදු වෙන නිසා පරලෝ දුෂ්ටක්ෂණයකට පත් වෙන්නේ නැතුව අපාගාමී වීම හරි එහෙම නැත්නම් මේ සසඤ්ඤතන වලට හරි නොයා ඉක්මනින් ආපහු එන්නට පුළුවන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්නට පාරක් හදාගත්තට පෘථග්ජනය සඳහා ඒක වැරදි හෝ එපා කියන්න අයිතියක් සුදුසුකමක් නැහැ. මොකද ඒ නිසා තමයි අපි ඒක බැහැර කරන්නේ නැත්තේ. සියලු දෙනාටම මේ ආර්ය ශ්‍රාවකින් වෙන්න බැරි නම් පෘථග්ජන ශ්‍රාවකින් වශයෙන් සම්බුදු ශාසනය පැවැත්මට අවශ්‍ය කටයුතු කරමින් සමාජයේ සාරධර්ම ආරක්ෂා කරමින් පිනෙන් පරලෝ යන සුගතිගාමී මගක් හදාගන්නට අවශ්‍ය පුණ්‍යක්‍රියා නැත්නම් යහපත් ක්‍රියා කියන ක්‍රියාකාරකම් සමාජයේ තියෙන්න අවශ්‍ය නිසයි කියන එක තේරුම් ගන්න ඕන. නමුත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ කවුද? මේ ආර්ය කියන පදේ යොදලා තියෙන්නේ භික්ෂුවට හෝ භික්ෂුණියට හෝ උපාසකතුමාට හෝ උපාසිකාවට කියලා වෙන් කරලා නෙමෙයි. තථාගතයන් වහන්සේ සද්ධර්ම දේශනා කිරීම තුළ තෙරුවන් කෙරෙහි පැහැදීම තුළින් යම් කිසි පුද්ගලයෙක් ඒ මග යන්නට ගන්නවාද ඔහුට ආර්ය ශ්‍රාවකයයි කියලා කියනවා. අනාගතේ නිවන් දකින්නට යනවා බුදුන් දකින්නට යනවා නෙවෙයි. මම නම් දකින්නේ මාර්ගඵලලාභී වෙනවටයි ආර්ය ශ්‍රාවකෙක් වෙනවයි කියන්නේ. මාර්ගඵලලාභී වුණොත් අනාගත බුදුන් හම්බෙන්න යන්න ඕන නෑනේ. උපරිමාත්ම 7යිනේ පොතේ තියෙන හැටියට ගත්තත්. එතකොට එහෙනම් අන්නේ ආර්ය ශ්‍රාවකයා ගාව ඇති වෙන්නා වූ ඇදහිම තමයි මේ සද්ධා බල කියලා කියන්නේ. එතකොට බුදුන් කියන්නේ කවුද? එතකොට උන්වහන්සේ සම්බුද්ධත්ව සූත්‍රවල මේ බුදුන් පදයට විස්තර පැහැදිලි කරලා තිබෙනවා. ඒක මෙතන එකපාරම කිව්වොත් ගැඹුරු වැඩි. නමුත් මහණෙනි ආස්වාදයේ වශයෙන් ආදීන වශයෙන් දැක ආස්වාදයෙන් මිදුණදා තමයි මම ලෝකෙට බුද්ධත්වයේ ප්‍රකට කළේ කියලා. ඔන්න ඒක වචනයක්. ඒ වගේම මහණෙනි මේ පංචස්කන්ධ ධර්මතාවයට එන දේවල් මගේ ආත්ම වශයෙන් දකින තාක්කල් හෙවත් පංච උපාදානස්කන්ධේ පරිහරණය කරන තාක්කල් මම ලෝකෙට බුද්ධත්වයේ ප්‍රකට කළේ නැහැ. පංච උපාදානස්කන්ධෙන් මිදලා පංචස්කන්ධයේ අනාත්මයටපත් වෙලා උපාදානයෙන් මිදුණ දවසේ තමයි බුද්ධත්වයේ ප්‍රකට කළේ කියලා පෙන්වලා තිබෙනවා. එහෙනම් බුද්ධත්වයේ විශ්වාස කිරීම යනු පංච උපාදානස්කන්ධෙන් මිදී පංචස්කන්ධයක් බවට පත් කර ගැනීමට මිනිසාට පුළුවන්. ගෞතමයන් වහන්සේත් මිනිසෙක්, උන්වහන්සේ ඒක පෙරම් පුරලා තනිව කරගත්තා. ඒ අනුගාමිකයෙක් බවට පත් වෙලා මෙන්න මේ පංච උපාදානස්කන්ධා දුක් ගෙනත් දෙන්නේ ජීවිතේ හරි බාහිර ලෝකේ කාරණා හරි නෙමෙයි, තමන් විසින් හදාගන්නා වූ පංච උපාදානස්කන්ධය. ඒක තමන් විසින් කරගන්න වරදක්. ඒ වරදින් මිදෙන්න පුළුවන්. අපට මේ ගෞතම සසුන තුළ වීරිය සද්ධා තියෙනවා කියන එක විශ්වාස තියෙනවා නම් මන් දන්නවා ඒක තමයි මට පැහැදිලි වෙනවා. මං කල්පනා කරනවා මේ සද්ධා බල කියලා කියන්නේ. අධිගම කියලානේ කියන්නේ. ඒක තව ටිකක් එහාට අධිගමයට පත්වන පුද්ගලයාට බුදුන් පිළිබඳව තේරෙනවා. ඒ බුදුන් පිළිබඳව තේරෙනවා කියන්නේ පිළිමේ තේරෙනවා කියන එක හරි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තේරෙනවා කියන එක හරි නෙවෙයි.
බුදු වෙලා ඉන්නවා කියන එකේ තේරුම මොකක්ද? ඔකට වචනයක් තියෙනවා මෙහෙම. ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී. දැන් ධර්මයේ කිලෝමීටර් 5කින් බුදුන් කිලෝමීටර් 5කින් නිවන් කිලෝමීටර් 5කින් ඈත තියෙනවා වෙන්න බෑනේ. ධර්මයත් බුදුනොත් නිවනත් එකක් වුණ විටයි ඔයක හරියන්නේ. අන්න එහෙමනම් මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිවන් අවබෝධ කිරීම අවබෝධයට පත්වීම තමයි බුදුන් දැකීම. ඒක අර ධර්මයේ දකීද බුදුන් දකී කියලා කියන්නේ. ඒ වගේම අපි මින් පෙර දේශනාවල ඔය රතන සූත්‍රයේ ගාථා කීපයක් ආශ්‍රයෙන් පෙන්වලා තිබෙනවා ඉදංපි ධම්මේ රතනං පණීතං කියන එකේ මේද ධර්මයේ රත්න උතුම් රත්න භාවිකී කියලා ධර්මයේ කියලා පෙන්වලා තින්නේ හොඳ දෙයට හරි සූත්‍ර දේශනාවලට හරි නෙමෙයි මේ නිර්වාණයට. මතක තබා ගන්න. එතකොට අන්න එහෙමනම් මෙතන මේ බුදුන් කෙරෙහි සද්ධාති කියන එකේ තේරුම මරණින් එහා පැත්තේ නිවනක් හෝ අනාගත බුදුන් වහන්සේ ලබා දෙන නිවනක් වෙනුවට ජීවිතය තුළ නිවන වැසී පවතිනවා. නමුත් දැන් ඒක විවර කරගන්න පුළුවන් කියන එක විශ්වාස කරන එකට තමයි මේ සද්ධාව කියලා කියන්නේ. අධිගම සද්ධාව කියලා කියන්නේ. එතකොට ඔහුට එහෙනම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව තමන්ට තිබෙන්න වගකීම් ඉටු කරගනිමින් මේ මාර්ගයේ ගන්නට මාර්ගය ගත්තොත් ඵලෙහිම ඉන බවට කරුණ අවබෝධයෙන් නැතුන විශ්වාසය තමයි නොපිරිහෙන සද්ධාව කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න. එහෙමයි තවත් විස්තර කර හැකි වුණත් කාලය තරමට එහෙමයි කරන්න පුළුවන් කමක් තියෙන්නේ. කතමංච භික්කවේ හිරි බලං. ඉද භික්කවේ අරිය ශාවකෝ හිරිමා හෝති. හිරියති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ඉදං උච්චති භික්කවේ හිරි බලං. ඔන්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ හිරි කියන පදය හිරි වැටෙනවා කියලා යදුවට සිංහලෙන් මේ හිරි ඔතප් කියන පදේ ඔබ දන්නවා නේද? ලැජ්ජා බය කියන එක. එහෙනම් මෙතන හිරි බලං බලන් කියන එකේ තේරුම කිසියම් ආකාරයක ලැජ්ජාවක් තියෙන්න ඕන. සමාජයකට නැකලා කතා කරන්න ප්‍රශ්නකට උත්තර දෙන්න නෙමෙයි. මේ තියෙන්නේ කාරණා ටික මොනවද පෙන්ලා තියෙන්නේ කියලා. හිරියති ලැජ්ජා වෙනවා කායයේ වචනේ සහ සිතේ දුස්චරිතවලට. කාය වචී මනෝ දුස්චරිත කරන්ට ලැජ්ජයි. එහෙනම් ඒකෙන් පෙන්වන්නේ කාය වචී මනෝ දුස්චරිත කියන්නේ මොනවද? දස අකුසල් පස්පව්. දැන් දස අකුසලනේ කාය වචන තුනට බෙදලා තියෙන්නේ. සතන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු පරස හිස් ක්ලේලාම්, අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. මේ තමයි දුස්චරිත. අන්න මේවා කරලා සසර ඇවිදින්න සහ දුක් විඳින්න ඇරුණාම බුදුන් වෙත යන්න බෑනේ. එහෙනම් අර ආර්ය ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාවකයාට මේවා නොකිරීමෙන් ලැබෙන බලයක් තියෙනවා. ඔන්න ඔහමයි මේ බුදු සමයේ පුද්ගලයෙක් මේ සමාජයට දුක් ගෙනත් දෙන, තමන්ට දුක් ගෙනත් දෙන, ඒ වගේම සම්පත් සූරාකෑම් හෝ විනාශ වීම සිදුවෙන මේ දුස්චරිතයෙන් අයින් වෙන්න ඕන අයින් වෙන්නේ බුදුන් වෙත යන මඟ. එහෙම නැත්නම් මේ අධිගම සද්ධාවෙන් යුක්ත පුද්ගලයාට පිටින් එකක් ඇතුලෙන් එකක් දෙකක් බැරි නිසා. එහෙමත් නැත්නම් අවංක වෙන්න ඕනෑ නිසා මෙතන තව ටිකක් එහාට ගත්තොත් එහෙම මේකේ සම්මත මට්ටමේ පවතින්නේ නීතියට බය නිසා, නීතියෙන් දඩුවම් ලැබෙන නිසා, නොයසේනම් මරණින් මතු අපාගත වෙන නිසා මේ පවට මේ ලැජ්ජාවෙන්න ඕන කියන කාරණාව. නමුත් ඊට එහාට ගියාපුවම මේකේ පෙන්වන්නේ බලයක් බවට පත් වෙනවා ආර්ය ශ්‍රාවකයා සම්බන්ධයෙන්. නොකිරීම බලයක්. එතකොට ඔහුට මේ නොකිරීම තුළ ඔහුගේ අපේක්ෂාවට ගල් පෙරලෙනවා. එහෙම නැත්නම් අපේක්ෂාවෙත යන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔහුට මේ කාය වචන දුස්චරිත සඳහා සිත කය වචන යොදන්නට පුළුවන් කමක් නැහැ. යොදන හැම එකක්ම එහෙනම් තමන්ට හෝ අනුන්ට, සමාජයට හෝ රටට, ශාසනයට හෝ මව්පියන්ට ආදී වශයෙන් තමන් යොදන කාලයේ, ධනයේ, ශ්‍රමයේ ඕනෑම දෙයක් සුචරිතය සඳහා යොදන්න වෙනවා. අර සඳහා ඔහු ස්වභාවයෙන්ම ලැජ්ජා වෙනවා කියන එකේ තේරුම ඒකයි. හිරියක් තියෙනවා කියන එකේ තේරුම ඔහුට මේ මග යමින් මේවා කරන්න බෑ.
අපි කියනවා චරිත දෙකක් කතා කරනකොට දිය දෙකේ වැඩ කියලාත් කතා කරනවා. දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියලාත් කතා කරනවා. එහෙම වෙන්න බෑ මේ ඍජු ප්‍රතිපදාවේදී තමන්ට තමන් අවංක වෙන්න වෙනවා. චිත්තාභ්‍යන්තරයේ කෙලසුන් ගොඩගසන පාරකින් බුදුන් වෙත යන්න බෑ. චිත්තාභ්‍යන්තරය කෙලසුන්ගෙන් හිස් කරගන්න නැතිව එක තේරුම් ගන්න වෙනවා. ඔව් ඊට පස්සේ කතමංච බික්කවේ ඔත්තප්ප බලං කියලා තව එකක් තියෙනවානේ. කතමංච බික්කවේ ඔත්තප්ප බලං. ඉද බික්කවේ අරිය ශාවකෝ ඔත්තප්පති හෝති. ඔත්තප්පී හෝති. ඔත්තප්පති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන ඔත්තප්පති පාපකං අකුසලානං ධම්මානං සමාපත්තියා ඉදං උච්චති බික්කවේ ඔත්තප්ප බලං. අපි සිංහලෙනුත් බලමුකෝ මොනවද මේ තියෙන්නේ කියලා. මහණෙනි ඔත්තප්ප බලය කවරේද? මහණෙනි මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙන්න ඉතින් නරක මේ තේරෙන්නේ නැති වචනයක් දාලා තිනවා අපත්‍රපා ඇති වෙයි. ඔන්නවා තමයි මම කියන්නේ දඹදිව යුගයේ තියෙන වචන තියෙනවා මේකේ තේරෙන්නේ නැහැ කියලා. මේ මොකද්ද මේ අපත්‍රපා කියලා කියන්නේ? මේ බය කියන එක පාවිච්චි කරලා තියෙන හැටි. මම පාලි වලටත් වඩා අමාරු වචන තියෙනවා කියලා කියන්නේ ඒක නෙමෙයි. කාය දුස්චරිතයේ හේතුවෙන් වාග් දුස්චරිතයේ හේතුවෙන් මනෝ දුස්චරිතයේ හේතුවෙන් බාණේය. බාණේය කියන්නේ බිය වෙනවා. ඒක නිසා හම්බ වෙන තමන්ට හම්බ වෙන ඉහාත්ම දුක් විපාක, නීතිය විපාක, දඬුවම් ආදී මේ සියල්ලට ලබන්න කැමති නැහැ. බාණේය බය වෙනවායි කියන එක. ලාමක අකුසල ධර්මයන්ගේ සමාපatti හේතු වෙන් බාණේය. ඒ සමාපatti කියන්නේ ඒවා සාමාන්‍යයෙන් ඒවට එළඹෙන්නට යෙදෙන එක, ඒවා යෙදීම හේතු කොටගෙන අකුසල ධර්මයන්ට ලාමක අකුසල ධර්මයන්ට කැමති වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙනවා. එතකොට මහණෙනි මේ අපත්‍රපා නැත්නම් අර ඔත්තප්ප කියන එකට දාන වචන තමයි අපත්‍රපා බලයයි කියනු ලැබේ. ඒකට අපි ගන්න පුළුවන්. එතකොට අපි ඔකට සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ පවට ඇති ලැජ්ජාව සහ පවට ඇති බිය කියලා. අන්න දැන් මේ බිය විස්තර කරනවා අත්තානුබිය, පරානුවාද බිය, දණ්ඩ බිය, දුක්ගති බිය කියලා සාමාන්‍යයෙන් සමාජයට දැනගන්නට. අත්ත අනුවාදය සාමාන්‍යයෙන් මේ යම් කිසි වරදක් කළාම ඉස්සරෝම දොස් කියන්නේ හෘද සාක්ෂිය. තමන්ගේ හදවත දන්නවා කොතරම් එළියෙන් වහන්න හැදුවත් තමන් කලේ බොරුවක් කංචාවක් කපටිකමක් කියන එක. ඒ නිසා ඔහුට නිින්ද යන්නේ නැහැ. ඒ නිසා සමහර විට සමහර අයට නම් මේක හීනෙම්ම භූතෙක් වගේ පෙනිලා කියන්නත් පුළුවන්. තමන් අතින්ම කියවෙන්නත් පුළුවන්. එහෙමත් අය ඉන්නවා මම දන්නවා. තමන්ට කියවා ගන්නවා. නුඹ මේ වරද කළා නේද කියලා කියවා ගන්නවා. විතක්ක ਵਿਚාර කර ගන්නවා. ඒ නිසා ඒ විදිහට මේ බියේ අංගයක් තමයි තමන්ගේ හදවත තමන්ට දොස් දෙන බැවින් ඒ පීඩාවෙන් මිදෙන්න බැරි එක අත්වානවාද බිය. විතරක් නෙමෙයි ඉතින් සමාජයේ 100% සුචරිතවාදී නොවුනාට දුස්චරිතවාදීන් උනත් දුස්චරිතයක් කරපුවාම යම් කෙනෙකුට අර ඔක්කොම එකතු වෙලා පහර ගහනවා නැත්නම් මේ පව් කරපු අයම පව්කාරියට ගල් ගහන්න හදනවා. සාමාන්‍යයෙන් එහෙමනේ බයිබලයේ පවතින්නේ. වැරදි කරපු කෙනෙක් ගල් ගසා මරන්නට අරන් යනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ තමයි දැකලා කියන්නේ ගමක් නැමරුවට. හැබැයි පළවෙනි ගල ගහන්න ඕන පව් නොකරපු කෙනෙක්. එතකොට පව්කාරියට ගල් ගසන්න කෙනෙක් ඉතුරුනේ නැහැ කියනෝනේ. වර්තමාන සමාජයේදීත් යම්කිසි ඒ වගේ දුස්චරිත සිද්ධියකදී ඊට එරෙහිව ඔක්කොම අත්වසවනවා, බලය ප්‍රකාශ කරනවා, පෙළපාලි යනවා. නමුත් තමන්ට එදුනොත් තමනුත් එහෙම කරනවා පෘථග්ජන සමාජයේ. ඉතින් ඒ නිසා මේ පරානුවාදයේ සමාජයේ තියෙන එක හොඳයි. මොකද ඒකට අන් අයගේ අපහාසය උපහාසය මතත් යමක් පාලනය වෙනවා. ඒ නිසා සමාජයේ ඒ චෝදනා එල්ල කරන සියල්ල සුචරිතවාදීන් නෙවෙයි. තමනුත් අවස්ථාවක් ලැබුණොත් ඒකම හොරකම් කරමින් හොරාට දොස් කියයි. බොරු කියමින් බොරු වැරදි කියයි. කාමිත්‍යාචාරය දෙමින් ඒක කරන්න එපා කියයි. ඔය විදිහට අර මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. මේ සාමාන්‍යයෙන් මේවා ඉඳලා හිටලා මතක් වෙනකොට මතක් කරන්නේ ඔය
අද ඉඳලා නෙමෙයි බොහොම කල් ඉඳලා නෙමෙයි සමාජයේ මද්යපානය පිළිබඳව මේ නොකල යුත්තක් වශයෙන් මතයක් අදහසක් පවතින්නේ. අමද්යප ව්‍යාපාරයක් පව රටේ පවතිනවානේ. මම අහලා තියෙන කතාවේ පවතින්නේ ඔය මත්පැන් පානේ ආදීනව පිළිබඳව කියන්න දේශකයෙක් ගිහින් ඊට පස්සේ කරුණු ඉදිරිපත් කරනවා. ඒ සඳහා දිනකට යන වියදම, සතියකට යන වියදම, මාසයකට යන වියදම, අවුරුද්දකට යන වියදම, ජීවිත කාලය අවුරුදු 30ක් බීවොත් යන වියදම ඉදිරිපත් කරන්නට සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ස්වකීය දක්ෂ කතිකත්වය ඉදිරිපත් කරනවා. මෙතනදී ඔහු ඉදිරිපත් කළා වූ මිලවකක් මොකක් හරි වැරද්දක් තියෙනවා. එතනදී තවත් කෙනෙක් කතා කරලා කියලා තිනවා මේක වැරදි නේද කියලා. එතකොට ඔහු කියලා තියෙන්නේ නෑ වැරදි නෑ, මං දැනුත් මේ කාලක් බීලා ආවේ කියලා. මේ මත්පැන් සම්බන්ධයෙන් මත්පැන් වල ආදීනව ගැන දේශනා කරන කෙනා දැන් මේ මත්පැන් ආදීනව කියන්නේ කාලක් ඔබේ භාෂාවෙන් කියනවා ගහලා ඇවිදින් කියලායි කියන්නේ. අන්න එහෙමනේ මේ කතාව. ඒ නිසා ඒ බඳු තත්ත්වයන් පවතිනවා සමාජයේ. සීල දෙනා සුචරිතවාදී නෑ. Taman අතිනුත් මේ දේවල් සිදු වෙනවා. නමුත් එහෙම උණයි කියලා අර පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඒව සිද්ධියකදී සියල්ල අවි අමෝරා ගන්නවා ඔහුට එරෙහිව. ඒ නිසාමත්ම යම් දේවල් පාලනය වෙනවා කියලා අපිත් කල්පනා කරනවා. මොකද පරානුවාදයට හෙවත් අන් අයගේ අපහාසයට උපහාසයට බාත්‍ර වුණාම ඒක විශාල නින්දාවක්, පවුලට මදිකමක්, පවුලේ හැම දෙනාටම මදිකමක්, ස්වාමියානම් බිරිඳට දරුවන්ට, බිරිඳනම් ස්වාමියාට දරුවන්ට ආදී වශයෙන් Tamanගේ කුල ප්‍රවේණියේ පවතිනා වූ ගෞරවයට යම්කිසි පහරක් වදිනවා. ඒ නිසා ආත්ම ගෞරවයට බිඳුවට වැටෙනවා කියලානේ කියන්නේ. එබඳු තත්ත්වයක් තුළ මේ පරානුවාද බිය කියන එකත් ලෝකේ තියෙන්න වෙනවා. ඒ කාලේ තිබිලා තියෙනවා ඔය දෙතිස්වාද කියලා එකක්. ඒක ත්‍රිපිටකයේ සඳහන් කරනවා, අපිට පාඩම් කරන්න නම් බෑ. පුදුම දේවල් තියෙනවා. ඉතින් අත්පා කැපීම් ආදී කොට ඇති, එහෙම නැත්නම් හැනහිලු නැත්නම් සුනකින් ලවා කැවීම් ආදී, උණු තෙල් වල අත දැමීම ආදී කාරණා. ඒ අර වැරදි වලින් වැළැක්වීම සඳහා සමාජයට මේ පුද්ගලයාට දඬුවම් දෙන්නේ ඔහුට රිදවන්න වඩා අන් අයට දඬුවමට බිය කරන්න. දඬ බිය කියන එක වැරදි වැඩියෙන් කරන සමාජයේ අවශ්‍ය වෙනවා අන් අය පාලනය කරගන්න. ඒක දැකීම තුළින් පාලනය වෙනවානේ. දැන් ඔය උපමාවකුත් මට මතක් වෙනවා එක සූත්‍ර දේශනාවක් තුළ යම්කිසි වරදක් කරපු පුද්ගලයෙක් රතුමල් මාදා පළඳවාගෙන වදක බෙර වයමින් වීදියෙන් වීදියට අරගෙන යනවායි කියලා හතරම මේ වාහල්කඩෙන් එළියට ගිහින් ඝාතනය කරන්න. මේ යනකොට මේ වදක බෙර ශබ්දය කුමක්ද කියලා පාරේ එක් රැස්සන අසල්වැසියන් අහනවා. ආපුවම වදක නිලධාරීන් නැත්තම් මේක වදයක පමුණවන අය ඔහු මේ වරද කරපු නිසායි මේ මරණයට පාත්‍ර වෙන්නේ කියලා කියනවායි කියලා තියෙනවා. එතකොට ඔවුන් හිතනවලු මටත් මේ වැඩේ කළොත් මේ වැඩේ වෙන නිසා මම නම් මේක කරන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියකට එළඹෙනවායි කියලා. අන්න ඒ වගේ දණ්ඩ බිය කියන කාරණාව, ඒකට ලැබෙන දඬුවම දැන ගැනීම තුළිනුත් පවට බිය අය පාලනය වෙනවා. නමුත් ඉතින් ওই වර්තමානයේ කුඩු වලට උරුම වුණාව හරි එහෙම නැත්නම් සල්ලි වලට මත් ද්‍රව්‍යට හුරු වුණා වූ අයට ওই වගේ වයින් බය කරන්න හමු වෙන්නේ නැහැ. පොලිසියටත් වෙඩි තියලා නැත්නම් පොලිසියත් බය ගන්නලා ඔක්කොම එකතු කරගෙන තමන්ගේ පැත්තට හරවා ගන්න හදන්නේ. අවනීතිය, කැලේ නීතිය රජකරන්න දරන උත්සාහය ලෝකෙ තිබුණා කවදාත්. පසුගිය කාලවකවානුවලත් උනේ. නමුත් එහෙම බලවත් වුණොත් එහෙම අර නීතිගරුක සාධාරණය පිළිගන්න සමාජයට තැනක් ලැබෙන්නේ නැහැ. මොකද අරකේ නීතිය වෙඩි තියලා මරණ එකනේ කියන දේ අහන්න නැත්තම්. ජීවත් වෙන්න ආසා මිනිස්සුන්ට වුණොන් මරා ගන්න නීතියක් නේකේ තියෙන්නේ. ඒ නිසා කැලේ නීතිය බලවත් වෙන්න ලෝකෙ කොළමන රටකවත් ඉඩ දිය යුතු නැහැ. කැලේ නීතියට සාමාන්‍යයෙන් වර්තමානයේ ත්‍රස්තවාදී කියලාත් යොදනවා. තව ඉතින් වචන තියෙන්න පුළුවන්. නමුත් ඒක මේ අසාධාරණයේ බලවත් වීම, Tamanගේ හිතුමතේ ඇරුණාම යුක්තියක් සාධාරණයක් අයිතීන් පිළිබඳ කතාවක් නැති එක. ඒ නිසා එහෙම එකකුත් තියෙනවා, තේරුම් ගන්න ඕනේ. නිසා මේ දණ්ඩ බිය කියන කාරණාවත් සමාජයේ යම්කිසි පාලනයක් සිදු වෙනවා. මිනිස්සු දැහැමි වෙන තරමට දඬුවම් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර රටවල් තියෙනවා කියලා මම අහලා තියෙනවා පොලිසි පවා නැති රටවල්. බුදුදහම නොතිබුණාට පොලිසි පවා පාවිච්චි කරන්නේ නැති සාමකාමී රටවල් තියෙනවායි කියලා. නමුත් මිනිස්සු වැරදි කරන්න පොලිසි වලට නැත්නම් සාම රකින්න අයට වැඩ වැඩි වෙනවා, රාජකාරී වැඩි වෙනවා.
ඒ නිසා ඒ පාලනයනුත් අවශ්‍යයි. නමුත් 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. මේ ආර්ය සත්‍ය සඳහන් වෙන්නා වූ මේ බලයන් තුළ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. තුන්වෙනි හතරවෙනි කාරණයට ගත්තාම ඒකට කියන්නේ කොමක්ද? දුක්ගති බිය. ඒක තමයි අනිත් ආගම් වලින් පැහැදිලි වෙන්නේ නැත්තේ. සමහර විට නිරේට යනවා කියලා වචනෙන් නම් කියවෙනවා. නමුත් තේරුම් ගන්නටත් බැරි, සමහරු විශ්වාස කරන්නෙත් නැති. නමුත් හේතුඵල වශයෙන් ගත් කල තමන් විසින් කරන කියන කර්මයන්ට විපාකයක් මෙලොව වශයෙන් ලැබෙනවා නම් ප්‍රවෘත්ති විපාක, අනාගතයකටත් ලැබෙනවා කියන අර්ථයක් බුදු සමය පැහැදිලි කරනවා ප්‍රතිසන්දි විපාක වශයෙන් කියන එක. එතකොට එහෙමනම් අර පාප කර්ම කියන්නේ කාය වචී මනෝ දුස්චරිත ත්‍රිපිටකයේ පුරාම සඳහන් වෙන්නේ ත්‍රිවිධ දුස්චරිතයන් කරලා මරණින් මතු අපාගත වෙනවායි කියන එක. නරක ප්‍රේත අසුර තිරිසන් කියලා කතා කරන්නා වූ අපට ඇහැට පෙනෙන සත්ත්ව කොට්ටාස හෝ නොපෙනෙන කොට්ටාස වශයෙන් බවට පත් වෙලා තමන් කළ කර්මයේ ගෙවී යනතුරු හිතින් වද වේදනාව විඳින්න ඕන එක. නැත්තම් කයෙන් එබඳු සතෙක් බවට පත් වෙලා ඉන් එහාට මොකක්වත් නොනත් දිනු කරගන්න නැතුව කාලා නිදා ගන්න එකකින් එහාට යන්න බැරි දුකටපත් වෙන එකට කියනවා දුක්ගති බිය. පාලියෙන් කියනවා සෝකායස වේදෝ පරම්මරණා දුක්ගතින් උප්පජ්ජති නිරයන් උප්පජ්ජති කියලා. ඉතින් ඒ නිසා මේ සමාජයට මේවා කොතරම් කියලා තිබුණත් ආත්මාර්ථය ඉස්මතු වුණාම ඕවා එකක්වත් මතක් වෙන්නේ නැහැ. හිරියොතප් නැතුව යනවා. පවට ලැජ්ජාව සහ බිය නැතුව යනවා. නමුත් ලෝකපාලන ධර්මයක් කියලා පෙන්වලා තියෙනවානේ. ලෝකයේ පාලනය කරන ධර්මතා දෙකක් කියලා තියෙනවා. පවට ඇති ලැජ්ජාව සහ බිය. නිසා ආගම් ભેදකින් තොරවම ලෝකේ ඕන කෙනෙකුට මේ දෙක තියෙනවා නම් මීට වඩා හොඳ සුචරිත සමාජයක් තියේවි. ඔය නීතියේ හිදස් වලින් රිංගමින් කරන වැරදි බොරු කරන්නට පවා සමාජය පෙළඹෙන එකක් නැහැ කියලා අපි කල්පනා කරනු ලබනවා. මෙන්න මේ විදිහට අපි දැන් කතා කළා බලවත් වෙන්න ඕන කාරණා සද්ධා බල, හිරි බල, ඔත්තප්ප බල කියන වචනය සඳහන් කරනු ලබනවා. ඊට පස්සේ තවත් එකක් තියෙනවා. මහණෙනි විරි බලය කවරේද? විරි බල කියන එක. මහණෙනි මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ උත්පත්තිය ප්‍රතිලාභය පිණිස විරි ඇතියේ ශක්තිය ඇතියේ උත්සාහය දල පැරකුම් කියන වචනේ තේරුම ඒකයි. කුසල ධර්මයන්ගේ අත් නොහැරු ප්‍රධාන වීරිය ඇතිව වාසය කරන්නේ. සමහර වචන මම සරල කරලා ගන්නවා ඒක තියෙන එක නැතුව. මහණෙනි මේ විරි බලයයි කියනු ලැබේ. ඔන්න එහෙනම් අපිට බලවත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. මොකද්ද? අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස uppannං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා පාලි පදයක් තියෙනවා. මොකද්ද මේ වීරිය තියෙන්න ඕන? උපන් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය. එහෙම එකක් කරන්න පුළුවන්ද? තව සමහර අය ලෝකේ කියන්නේ පව් සමා කරගන්න පුළුවන් කියලා. නමුත් බුදු සමයේ පෙන්නනවා උපන් අකුසල් දුරු කිරීම කියන එකක්. හැබැයි ඒක නිකන් බෑ ටික වීරිය තියෙන්න ඕන කියලා පෙන්නනවා. කොහොමද මේක වීරියක් බවට පත් වෙන්නේ? උපන් අකුසල් කියන්නේ මොනවද? උපන් අකුසල් කියලා කියන්නේ ළමා කාලයේ පටන් සද්ධර්මයේ වැටහෙන කාලය දක්වා ඔබේ කාලය අවුරුදු 10ක්ද 15ක්ද 20ක්ද 30ක්ද 50ක්ද 60ක්ද ඒ කාලය තුළ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කිරීම නිසා චිත්තාභ්‍යන්තරයේ ඉතුරුනා වූ ලෝභ දේශ මොහ මූල ටිකක් තියෙනවා. මෝ අඩු වැඩි වශයෙන් තියෙන්නේ. ඒ නිසා තමයි බුදුන් වහන්සේ වදාරන්නේ අල්ප වූ කෙලෙස් සහ බහු කෙලෙස් ඇති අයින්නවයි කියන එක. එතකොට මේවායේ වදේ තමයි ඔබට වර්තමානයේ දුක කියලා කියන්නේ. බාහිරෙන් යමක් හමු වෙන විට චිත්තාභ්‍යන්තරගත තිබුණා වූ ලෝභය ක්‍රියාත්මකයි, ද්වේෂය ක්‍රියාත්මකයි, මෝහය ක්‍රියාත්මකයි, ඊර්ෂ්‍යාව ක්‍රියාත්මකයි, වෛරය ක්‍රියාත්මකයි, පරිගැනීම ක්‍රියාත්මකයි. මේ එකක්වත් සරණට රැවදින් කරන සරණේදී ඔබට යහපතක් සලසන්නේ නැහැ. ශාරීරික අංගෝපාංග නැති වෙන්න පුළුවන්, ධනෙ විනාශ වෙන්න පුළුවන්, ගෙවල් ගිනි වදින්න පුළුවන්, නීත්‍යානුකූලව ඉරගෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒ
උපන් අකුසල් විසින් ඔබට කරන හානිය. මේ උපන් අකුසල් කියන එකේ තේරුම ගණන් කරලා ගානක් වශයෙන් තියනවා කියන එක නෙවෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සමාජයට මුහුණ දීමේදී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් බරිතව කය වචන සිත ක්‍රියාත්මක කරනවා. ඒක තමයි පෘථග්ජන පුද්ගලයා. ඒකට වීරියක් ඕන නැහැ. ස්වයංක්‍රීයම එතෙන්ට වැටෙනවා ඕන කෙනෙක්. මතක තියාගන්න. අසුරු ගසන සැනකින් මෙතෙන්ට වැටෙනවා. ඔය ශික්ෂාපද සංවරේ හිටියාට එහෙම නැත්නම් මම පව් කරන්නේ නැහැ කියලා කීවාට මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන මොහොත මතුණයින් පසුව අනිවාර්යෙන්ම ඔබ ඒකට පස්සේ දෙන උත්තරේ තමයි මට මොනවා වුණාද දන්නේ නැහැ, ඉන්නවා මැරෙනවා පෙවුන්නේ නැහැ කියන එක. මෙන්න මේ தත්වයන් තේරුම් ගන්න වෙනවා. Taman ළඟ මෙහෙම මිනිස් සිරුරක් තිබුණාට, මිනිස්කමක් ප්‍රදර්ශනය කරාට, හොඳට ඇඳුම් පැළඳුම් ටයිකෝට් පාවිච්චි කළාට චිත්ත අභ්‍යන්තරයේ තිරසනෙක් ඉන්නවායි කියන එක. ඉතින් මෙයා අවශ්‍ය අවස්ථාවේදී මතුවෙනවා. නිකන් ගරිල්ලෙක් වගේ. මතුවෙලා අවශ්‍ය දඩබ්බර වැඩ ටික නැත්තම් විනාශකාරී වැඩ ටික කරලා ආපහු නිශ්ශබ්ද වෙනවා. නිකන් හරියට සුනාමිය වගේ. සුනාමියත් බොහොම පේන්න තේමානක නැහැ. ආපු දවසට කරන හානිය පේනවනේ. නමුත් ආපහු නිසලුණෙන් පස්සේ මොහොද ආයෙත් හිටියා වගේ අපරාධයක් කළේ නැහැ වගේ. අන්න ඒ වගේ මේ සිත ඇතුලේ තිබී මතුවෙලා විශාල හානියක් කරන්න පුළුවන් බලවේගයක් තමයි මේ ලෝභ දේශ මොහ බලවේගය කියලා කියන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ කීරරුක්කෝපම සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙන්නේ ළමා කාලයේ සිට වැඩෙනවායි කියන එක. ඒක උපමාවක් කරලා තියෙන්නේ කිරි ගසක තරුණ ගසක් බවට පත් වෙනකොට ඇතුළත කිරි මෝරනවායි කියන එක. නමුත් පිටට පේන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් කිටේරියක් අරගෙන මේකට කෙටුවොත් දෙපොලක් නම් දෙපොලක්, එක පොලක් නම් නමුත් අපට ගලපලා තියෙන නිසා පස් පොලකට කෙටුවොත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අදාළ අරමුණක් ගැටුනොත් චිත්තාභ්‍යන්තරයේ තිබෙන්නා වූ මේ එකතු කරගත්ත ටික ඒවට තමයි උපන්න අකුසල් කියන්නේ. මතක තබා ගන්න. මේ මත ක්‍රියාත්මක වෙන එක, මේ මත තීරණ ගන්න එක තමයි සමාජයේ කරන වැඩේ. එහෙනම් ඒ මොහොතට ඒක නොකර ඉන්නට අන්න ආර්ය ශ්‍රාවකයාට එහෙනම් තියෙන්න ඕන වීරියක් තියෙන්න වෙනවා. මතක තබා ගන්න. මේ විරිය බලවත් කරගත්තාම තමයි එයා පරදින්නේ, අපි දිනන්නේ. නැත්තම් එයා දිනුම් අපි පරාදයි. දැන් සාමාන්‍ය සමාජයේ නම් අපි මේ දේවල් කිව්වහම වුණ අපිට කියන්නේ ඔබ වහන්සේ ඔහොම කීවට සිද්ධිය වුණාම ගහලා බැනලා ඉවරයි පස්සේ තමයි මතක් වෙන්නේ කියලා. ඒ වීරිය නැත නිසා. මතක තබා ගන්න. ඒක ටිකක් මහන්සි වෙනකොට, නැවත නැවත කල්පනා කරනකොට මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්නකොට දීලා තියෙන්න ඕන. ඒ වගේ අවස්ථා එනකොට තමන්ගේ ඇතුළත සැඟවුණා වූ මේ මායя නැත්තම් මේ හතුරා අවදි වෙන්නයි එන්නේ කියලා දැනගන්න තරම් ඔබට ඉවක් උත්සාහයක් තියෙන්න වෙනවා. ඔහු සටන් භූමියට මුදා හරින්න නැතුව ඉන්න. මොකද ඔහු සටන් කරනු ලබන්නේ හතුරන් මරන්න, හතුරන්ට පහර දෙන්න. ඔහුගේ ආයුධය ලෝභ දේශයේ මෝහය. එතකොට ඒ සටනේදී අනිත් අයනුත් ඒවම පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒක සටන් භූමියක් බවට පත් වෙනවා. ගහමරා ගන්නා, කපා කොටා ගන්නා වූ ඒක සාන්තිය සඳහා වෙන්නේ නැහැ. මෙන්න මේ தත්වයන් තේරුම් ගැනීමේදී ඔබ තුළ නිදාගත්ත මේ සතුරාට අවදිව සරණට එළවෙන්න නොදෙන්න තමයි මේ වීරිය බලවත් කරන්න ඕන කියලා තියෙන්නේ. කුමක් සඳහාද? උපන් අකුසල් මේක පැහැදිලි කරන්නේ කොහොමද? ධර්මයන්ගේ ප්‍රහාණය. ප්‍රහාණය කියන එක ගත්තාම සමහර අයට තේරෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කියන්නම්. අපාගත වෙලා ඉන්නවා කියලා සත්‍යයක් හිතන්න. ඔහු අපායේ මොකද කරන්නේ? දුක් විපාක ගෙවනවා. ගෙවලා ඉවර වෙනවා නේද? ඒ නිසා නේද මෙහි එන්නේ ආපහු. ඒකට ගෙවිලා ඉවර වුණේ විදර්ශනා කරලාද? නෑ, විපාක විඳීමෙන් ගෙවිලා ඉවර වුණා. අන්න ඒ වගේ එහෙම විපාක විඳලා කෙලවර කරන්න මේ මෙතන පෙන්නන්නේ. ඒ වර්තමානයේට ඇවිදින් වචනට කයට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව ඊතා ඉක්මනින් සංසිඳවන්න, දුරදිග යන්නේ නැතුව, බලවත් කරන්නේ නැතුව. සාමාන්‍යයෙන් සමාජයේ නොසරු බැල්මකින්, අනුම්පදයකින් පටන් ගන්නා දෙය අනතුරුව පිහියනුමකින් කෙලවර තැන දක්වා දුරදිග ගෙනියනවා. අන්න එහෙම ඒකේ ආරම්භක අවස්ථාවේ ඉන් එහාට යන්න දෙන්නේ නැතුව නියපොත්තෙන්ම කඩලා දාන එක. ස්කිවනට කියනවනේ නේ, නියපොත්තෙන් කඩන්න තියෙන ගහ පොරවෙන් කපන්න ලොකු වුණොත් අමාරුයි කියන එක. එදා ලෝභය, දේශය, මෝහය කියලා කතා කරන්නව මේ අකුසල ධර්ම මූලයන් දරුවෙකුගේ ජීවිතේ නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමට තියෙන්නේ. නමුත් පාවිච්චි කළොත්
අවුරුදු 60ක් 70ක් 100ක් ගිය ඇටුවම් බහැපු නුග ගහක් බවට පත් වෙනවා. එතකොට කපන්න හිතන්නත් අමාරුයි මොකද පොරවත් මදි වෙනවා. එතකොට ඇටුවම කියන එකේ තේරුම තදයි කියන එක නැත්නම් අරටු සහිත ගහක් බවට පත් වෙනවා. ඒ නිසා අන්නේ ක්‍රියාවලියට නොයන්නට තමන්ගේ ස්වකීය ජීවිතයේදී එබඳු ක්‍රියාවලියකට නොයන්නට අපිට මේ ආර්ය පුද්ගලයාට මේවට ඉඩ නොදෙන්නට. ඇවිදින් ඉවර වෙන්න ඕන. මතක තියාගන්න. තියෙන දේවල් හංගලා තියන්න බෑ. ඇවිදින් ඉවර වෙන්න ඕන. නමුත් අන්න එතන තමයි ආවහම කන්ති නැත්තම් ඉවසීම කියලා කියන්නේ ඒක පාදකකටගෙන කාය වචන ක්‍රියාත්මක කරන්නේ නැතුව ඊතා ඉක්මනින් සංසිඳවන එක. තේ සංූප සමෝසුකෝ කියන්නේ ඒකනේ. ඒ වායේ සංසිඳවීම. අන්න මේකට මේ සඳහන් කරනු ලබනවා මේ වගේ පදයක් මට මතක් වෙනවා ඔකෙදි ඔය බඹසර කියන වචනේ පැවොච්චි කිරීමේදී ආර්ය පුද්ගලයා කරන කාරණේදී සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි ඔන්න ඔය උපන් දුක් දුම්නස් දෙකේදී අස්සුමුකෝපි රදමානෝ එහෙම නැත්නම් කඳුළු පිරි දෙනතෙන් යුක්තව ගහගන්න බැනගන්න කපාගන්න කොටාගන්න යන්න නැතුව ඊතා ඉක්මනින් ඉවර කරන්න බ්‍රහ්මචර්යම් පටිසේවේති බඹසර වසනෝ. අන්න මේ උපන් අකුසල් දුරු කිරීම කියන එක එහෙමනම් ඉදිරියට නොතැබීමෙන් දුරු වෙන්නේ. ඒක වර්තමානයට ඇවිදින් අනාගතයට සම්බන්ධී කරලා කරණය කරලා මමත් තව හොඳ වැඩක් ඕකට කරන්නම්කෝ ඉස්සරහට කිව්වොත් නිම වෙන්නේ නැහැ. අද ඉවර කරන්න පුළුවන් වෙන්න වෙනවා. ඒ නිසා ඒක තමන්ට ලැබෙන අවස්ථාවන්හිදී වීරියෙන් යුක්තව කරන්න ඕන දෙයක් වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඒකට සඳහන් කරනවා එතකොට විරි බල කියන කාරණාව. එතකොට ඊට පස්සේ තවත් එකක් තියෙනවා මේක තව ටිකක් විස්තර කරන්න කාරණයක් නිසා කාලය ගන්න වෙනවා වැඩිපුර. කතමංච වික්කවේ පඤ්ඤා බලෝ. මහන්නේ මොකද්ද මේ ප්‍රඥා බලය කියලා කියන්නේ? අපි සිංහලෙන් බලමු. මහණෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවක තෙමේ ස්කන්ධයන්ගේ උදයව්‍ය බලන්ට සමත් ආර්ය කෙලෙසුන් කෙරෙන් වෙන්න සිටුනා හේයින් පාරිශුද්ධ වූ නිබ්බේධික නිර්වේදිකා වූ සම්‍යක් හේතු ණය විසින් වට්ට ක්ලේශයන් ගෙවීම පිණිස තමන්ගේ එකතු කරගත්ත ක්ලේශයන් කියන වට්ට කියලා සසර ඇවිදින්න වෙන කතාවක් පිණිස විදර්ශනා මාර්ග ප්‍රඥාවෙන් සමන්වාගත වූයේ ප්‍රඥාවන්ත වේ. මහණෙනි මේ ප්‍රඥා බලයයි කියනු ලැබේ. මේක ටිකක් ඉතින් ඔය වචන කීපයක් අලුතිනුත් දාලා තමයි පැහැදිලි කළේ. තවත් ගැඹුරු වචන තමයි යෝවැය පවතින්නේ. අන මේක තේරුම් ගන්න පුළුවනි නම් ඔබට මේකේ පවතිනවා අවශ්‍ය කාරණාව. ප්‍රඥාව බලවත් වෙන්න ඕනේ. මේ ප්‍රඥාව බලවත් වීමේදී මොනවද පෙන්ලා තියෙන්නේ? ස්කන්ධයන්ගේ උදේවැය දකින්න සමත් වෙන්න ඕනේ. ඔන්න දෙම අර කාරණා ඔස්සෙත් ඒක එනවා. ඉස්සල්ලා ඔය සද්ධා බල විරි බල මේ ඔත්තප්ප බල ඔස්සෙත් ඕක එනවා. නමුත් අවසානයේට ප්‍රඥා කියන එකේ තේරුම එතකොට එහෙනම් ඒක අපි විස්තර කරගන්න ඕනේ ඉතිරි කාලය තුළ. ප්‍රඥාවෙන් දකිනකොට මෞකසින් බිහි ජීවිත අවසානයේ දකින ජීවත් වෙන පුද්ගලයෙක් නෙවෙයි ඉන්නේ. ඒ පුද්ගලයා තුළ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉපදීමේ යන ක්ෂණික සිතුවිලි මාල් පරම්පරාවක පැවැත්මක් තියෙන්නේ. එතකොට ඒක බෞද්ධ ජාතික ජාත්‍යන්තර භේදයකින් ඉපදීමේ යාම සිදු වෙනවා. ඒකට කියන්නේ උදයව්‍ය ඥානය. එහෙනම් ඔක්කොටම තියෙනවානේ. නමුත් ඒක දකින්න සමත් කියන එකේ වෙනස තේරුම් ගන්න ඕන. ස්කන්ධයන්ගේ උදය හට ගැනීම වැය කියන්නේ නිකන් නැතිවීම නෙවෙයි. විදර්ශනා ඥාන වලට ආයි තියෙන උදයව්‍ය කියලා කියන්නේ. අන්න මේ ප්‍රඥාවේදී ප්‍රඥා ඇස පහළ වෙනකොට අපට අර උපන්න කුසල් දුරු කිරීම සඳහා නැත්තම් ක්ලේශයන්ගෙන් මිදීම සඳහා නැත්තම් මේ සේක භූමියට පත්වීම සඳහා බලවත් වෙන්න ඕන කාරණයක් වශයෙන් මේක පැහැදිලි කරනු ලබන්නේ. එතකොට එහෙමනම් අපට ඒ සඳහා අවශ්‍ය වෙනවා ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම Taman ළඟ සිද්ධ වෙනවද කියලා දැනගන්න. මෞකසින් බිහි ජීවිතාවසානයේ සිද්ධ වෙන මරණයට අමතරව ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණක් සඳහාම අරමුණ තුළ යම් ආකාරයක ක්‍රියාකාරීත්වයක් විස්තර වෙලා ඒ ඔක්කොම ටික අවසන් වෙන බව. එතකොට ඒ අවසන් වීම දන්නේ නැති පුද්ගලයා අවසන් කරන්නේ නැතුව ඒ තුලින් සසරක් හදන බව දැක ගන්න වෙනවා. සාමාන්‍යයෙන්
මා ඔකට පැහැදිලි කරනවා පාගමනින් යන ගමන පිළිබඳව. එතකොට අපි ඉස්සරහට යන්න ඕන නම් පිටිපස්ස පාදේ ඉඳලා අනිත් කකුල අරගන්න ඕන කකුල ගාවට අරන් ඉස්සරහට තියන්න වෙනවා. තියෙන කකුල ගාවට කකුල ගත්තට ඉස්සරහට යවෙන්නේ නතර වෙනවා. නමුත් තව භාගයක් ඉස්සරහින් තිබ්බොත් පියවරක් තැබුවා වෙනවා. ඊළඟ කකුල ආයෙත් ඒ කකුල ගාවට ගත්තට ඉස්සරහට ගියා වෙන්නේ නැහැ. ඉස්සරහට තැබ්බොත් පියවරක් තැබුවා වෙනවා. එතෙන්ට ආවා විතරයි. මෙන්න මේ විදිහට මේ අරමුණ තුල අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ ඉදිරියට තැබීම නම් වූ ක්‍රියාකලාපයක් තමයි වට්ට කියලා කතා කරන්නේ. පෙන්වන්නේ ඒක වට්ට කියලා වචනයක් පෙන්වුවේ. මේ වට්ට නවත්තන්න ඕන කියලා පෙන්වන්නේ. ඉතින් අතීතේ නම් ඇවිදින් ඉවර වෙන්නත් ඕන. වර්තමානයේ නම් ජීවත් වෙන නිසා හැට කන නාසය හැම වෙන එක හඳුනා ගන්නත් ඕන. නමුත් අනාගතයට තැබීම උද්‍යව ඥානෙ නැති අයගේ වැඩක්. මතක තියාගන්න. අන්නේ අනාගතයට නොතැබීම තමයි උද්‍යව ඥානෙ බලවත් වෙනකොට විදර්ශනා නැත්නම් ප්‍රඥා කියලා කතා කරන්නේ. එහෙනම් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ඇසේ රූප අරමුණ මුල්කට ගත්තා වූ රූපය විඳින රූපය හඳුනන රූපය සමග ඇලෙන ගැටෙන රූප වේදනා සංඥා සංකාර හතරක් පහළ වෙන බව. මේ හතරෙම කෘත්‍ය විඥාණයෙන් දැනගන්නකොට මේක ස්කන්ධ පංචකය වන බවට. අන්න ස්කන්ධයන්ගේ ඇහි කනේ නාසයේ ස්කන්ධයන් හට ගන්නවා. ඒකට එන දේවල් කෙරෙහි අපි ලෝභයෙන් දේශයෙන් මොහෙන් බැඳුනහම ස්කන්ධයන් උපාදානස්කන්ධයන් බවට පත් වෙලා අනාගතයට පියවරක් තියලා අනාගත ඵලයක් උපදින්න හේතු පියවරක් තියලා නැතෙනවා. ඒක තමයි පංච උපාදානස්කන්ධ පරිහරණය කියලා බුදු සමයේ පෘථග්ජන පුද්ගලයාටින් සිදුවෙන ප්‍රමාද විහරණය විස්තර කරනු ලබන්නේ. එතකොට මේක නෙවෙයි එහෙනම් මෙන්න මෙතන මේක නොකරන්න බලවත් වෙන එක තමයි ප්‍රඥා බල කියලා කියන්නේ. එහෙනම් ඔය ඇත්ත ඇටි හැටියෙන් දකින්න ප්‍රඥා කියලා කතා කරන්නේත් ඒක තමයි. එහෙනම් බුදුන් වහන්සේ මේක පැහැදිලිව විස්තර කරනු ලබනවා පෘථග්ජන පුද්ගලයා මේ අරමුණ කෙරෙහි ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් යුක්ත වන නිසා ඔහුට අවසන් කරන්න බෑ. ඒ නිසා ඔහු සසරට බැඳෙනවා හෙවත් සංයෝජන වෙනවා හෙවත් ප්‍රවෘත්ති විපාකයක් සඳහා ප්‍රතිසන්දි විපාකයක් සඳහා ඉදිරියට හේතු තියෙනවා. එහෙනම් ඒ ප්‍රඥාව නැති අය උදයව්වේ දකින්න නැති අයයි. මතක තබා ගන්න. එහෙනම් උදය කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ හේතු ඉතුරු නොවි අවසන් වෙනවාට. අන්න එහෙම බලන්න පුළුවන් එක තමයි උද්‍යව්‍යානුපස්සනා කියලා කියන උද්‍යබ්බානුපස්සනා කියලා වචනේ සමහර විට බර කරලත් තියෙනවා. අනුපස්සනා කියන වචනේ තේරුම ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට අරමුණෙන් වරණට නැවත නැවතත් බලන්න බලවත් වෙන්න වෙනවා. නමුත් මෙහෙම මේ බලන්නට පෘථග්ජන පුද්ගලයා හිතලවත් නැහැ. පෘථග්ජනයයි කියලා කියන්නේ පංචස්කන්ධ ධර්මතාවය කියන එක පිළිබඳව වැරදි විදිහට හිතපු සහ ඒ ගැන වචනයක්වත් සමහරට අහලා නැති අය. නමුත් මේ බුදුන් වහන්සේගේ ධර්ම විග්‍රහයේදී මූලික වෙන්නේ පුද්ගලයා තුළ උපදින ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයෙන් පංචකයට සසරට බැඳෙන්නත් පුළුවන්. ස්කන්ධ පංචකයෙන් පංචකයට සසරෙන් මිදෙන්නත් පුළුවන්. අන ස්කන්ධ පංචකයෙන් පංචකයට සසරට බැඳෙන කෙනාට පෘථග්ජනයයි කියලා කියනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට සසරෙන් මිදෙන්න කාරණා පාවිච්චි කරන කෙනාට තමයි ඔය ආර්ය ශ්‍රාවකෝ කියලා කියන්නේ. ඒ නිසා ඔබ කුමන ඇඳුමින් හිටියත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ එක්තරා සූත්‍රයක් තුළ සඳහන් කරනවා ඔබ වහන්සේ ඉදිරිපත් කරපු ඔය ධර්ම න්‍යාය ඔස්සේ සසර බැඳ තමන සංයෝජන පහක් කඩාගෙන අනාගාමී වුණ අය කී දෙනෙක් ඉන්නවද කියලා සමාජයේ කොටස් 8කට බෙදලා. එදා ඉන්දිය සමාජයේ කොටස් 8කට බෙදලා. ඒ කොටස් 8 භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂ සහ කාමභෝගී ස්ත්‍රී පුරුෂ කියලා 8කට බෙදනවා. උන්වහන්සේගේ උත්තරේ තියෙන්නේ මේ 8 කුලකේම උන්වහන්සේ කතා කරන මේ උද්‍යව ඥානයේ තියෙන අය එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නෝ දහස් ගණනක් ඉන්නවයි කියන එක. මේක ඔබ දිරිමත් කරන්නක් බවට පත් කරගන්න. ඔබ ජීවත් වෙන්නේ තනිවද, ගෙදරද, පැවිදිවද, රැකියාවක් කරමින්ද, දරුවන් ඉන්නවද, මේවා සමාජයේ ඔබට තියෙන වගකීම්. ඔබ මේ හිරියොත්ප්ප වලින් යුක්ත නම්, ඒ කියන්නේ ඔබ පවට ලැජ්ජාබය සහ ඒවෙන් නොකරන කෙනෙක් නම් ඊට පස්සේ ඔබට මේ ගමන යන්න පුළුවෙනි. ඒකෙන් කියන්නේ පව් කරන අයට බෑ කියන එක නෙවෙයි. පව් කරන අය පවෙන් අත මිදෙන්න ඕන මේ ගමන යන්න. හිරි ඔත්තප්ප කියන කාරණා දෙකේ පවට ඇති ලැජ්ජාවයි දුස්චරිතයන්ගෙන් වෙන් වෙන්න වෙනවා මේ ගමන යන්න. දුස්චරිත කරමින් යන්න බෑ. ඉතිහාසයේ සඳහන් වෙනවා මේ දුස්චරිත කරපු අය
අංගුලිමාල වැනි මිනි මරුදුස් චරිතයක් කරපු කෙනෙක්. එහෙම නැත්නම් තම්බදාටික හොරා වැනි හොරු අවුරුදු 55ක් තිස්සේ හොරු මරපු කෙනෙක්. එමත් නැත්නම් පඬිත සාමණේරයන් ඝාතනය කරන්න කැලේ හිටපු හොරු කණ්ඩායම සහ තවත් නොඑක් එවඳු අය අනේ අපට මේ ධර්මයේ සරණ යන්න බෑ කියලා අපාගත වුණා කියලා නෙමෙයි පෙන්වන්නේ. ඒ දුස්චරිත අතහැරලා නිවන සැනසුන නැත්නම් මේ සේක පුද්ගලයෙක් බවට පත්වනයි කියලා. එහෙනම් ඔබටත් ඒ සඳහා බාධාවක් ඇති වෙන්න හේතුවක් නැහැ. අන්න එකයි මේ ගෞතම සසුනක් තුල මේවා බලවත් කරගත්තොත් සේක බලවත් කරගත්තොත් කෙනෙකුට සද්ධා බලය, හිරි ඔත්තප්ප බල, ඒ වගේම වීරිය බලය, ඊට පස්සේ අන්තිමට උදයව්වේ දකින බලය ප්‍රඥා බල පටවත් වෙන්නේ. නම් කොහොමද උදයව්වේ දකින්න ඕන? දවසට එකක්ද අවුරුද්දටම එකක්ද? නැහැ. මේ අවස්ථාව නිරන්තරයෙන්ම එළඹෙන්නේ වර්තමානයේ. වර්තමානයේ කියලා කතා කරන්නේ දැන් කියන මොහොතට. ඒක ඔබ ජීවත් වුණේ කොතන ජීවත් වුණත්. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කටයුතු කරන්නා වූ අරමුණක් සමග ඒ බාහිරින් හම්බ වෙන අරමුණ නිසා ඔබට ඔබගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන ක්ලේශ සහගත ස්වභාවයෙන් ඇති තාක්කල් මතු වෙනවා තියෙන නිසා. නමුත් ඔබට ඒක එන්න තහනමක් නැහැ, එන්න ඕන. හැවිදින් ඉවර වෙන්න. නමුත් ආර්ය පුද්ගලයාට මේක ඉදිරි පියවර තබන්න තහනම්. අන්න ඉදිරි පියවර තැබීම නම් උදයව්වේ නෙමෙයි. සසරක් හැදීම. ප්‍රමාදය. අන්න ඒක නොකරන්නට තමයි මේ උදයව්වේ බලනවා කියන එකේ තේරුම. එහෙනම් මොකක්ද ඒකට කරන්න ඕන? ඒකට කරන්න ඕන කාරණේ පැහැදිලි කරනවා. උපාදා පරිත්තස්සනාංච ඕබීකේ දේශස්සාම ස්කන්ධ පංචකය ඔබ අල්ලා ගත්තොත් තමයි මේ පශ්චාත්තාපේ නැත්තම් තැවුල හම්බ වෙන්නේ. අනුපාදා ඔබට උපාදානය කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් එහෙනම් පශ්චාත්තාපේ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ උපාදානය කරගන්න නැතුව අවසන් කිරීම බලන එකට නේද උදයව්වේ ඥානය කියන්නේ. උදේ හට ගන්නවා අනාගත ඵලයක් කොට හේතුවක් ඉතුරු නොකර අවසන් වෙනවා. ඒක එහෙම නැවත නැවත බලන්න වෙනවා. නේ ආර්ය පුද්ගලයා ගාව මේක හට ගන්නවා. ඊට පස්සේ සෝවාන් රහත් දක්වාම මේක වැඩි දියුණු වෙනවා. ඒ නිසා ඒක අපි පැහැදිලි කරනවා ධර්ම දේශනාවක අවසානයේදී අරමුණක් තුල, ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල අරමුණක් තුල පැහැදිලි කරපු දහම් පෙළවල් ත්‍රිපිටකේ ඕන තරම් තියෙනවා. මේක එදා සිද්ධ වෙච්ච සිද්ධියක් හරි පොතේ තියෙන දෙයක් හරි විදිහට බලන්න එපා. ඔබේ ඇස තුල, කන තුල සිදුවෙනවද කියලා බලලා ඔබ පැත්තට හරවන්න බලන්න. එතකොට උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා අර උදයව්වේ නොවන ප්‍රමාද විහාරී ස්වභාවය. ඒ තමයි අර දුස්චරිත සිදුවෙන හැටි. කාය වචී මනෝ දුස්චරිත හැම එකේදීම ලෝභය හෝ දේශය හෝ මොහය අරගෙන අරමුණෙහි ස්පර්ශය සමග විඳින්න ගොස් විඳීම සැප දුක් උපේක්ෂා වශයෙන් ඇලෙන්න ගොස් ඒ විඳීමට ඇලිලා ගැටලා හැවත් තණ්හා කරලා ඒ නිසාම සසරට බැඳිලා උපාදාන කරගෙන අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තර ගත කරලා මේකට කියනවා පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. පොතේ නෙවෙයි තියෙන්නේ, ජීවිතයේ අවුරුදු 60ක් 70ක් 100ක් තුළ නෙවෙයි තියෙන්නේ. අරමුණක් තුළ දකින්න තරම් ඔබ ඥානවන්ත වෙන්න. ඔන්න ඕක තේරෙනවට තමයි ආර්ය පුද්ගලෙක් වෙනවා කියලා කියන්නේ. මෙහෙම වැරද්දක් අපි අතින් සිදු වෙලා අපි නිරන්තරයෙන් සසරට බැඳෙනවා නේද? ඒකට තමයි මඤ්ඤමානෝ කෝබික්කු බද්දෝ මාරස්ස කියලා කියන්නේ. ඔබ ළඟ මේක සිදු වෙන හැටි තේරුම් ගන්න. මේක නොකරන්න දරන උත්සාහය තමයි ඊට පස්සේ මේ උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ. මතක තබා ගන්න. ඒක උන්වහන්සේ දහම් පෙළෙන් පෙන්නනවා වෙනත් ආකාරයකට. අන්න ඒක තමයි ආරි සත්‍ය පෙන්වන්නේ. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා. ඒ කියන්නේ එතන අකුරක් නෙමෙයි, රූප හරි, ශබ්ද හරි, ගන්ධ හරි, රස හරි, පොට්ටබ්බ හරි, ධම්ම හරි, ලෝභ හරි, ද්වේෂ හරි, මෝහ හරි, ඊර්ෂ්‍යා හරි, ක්‍රෝධ හරි, වෛර හරි, මේ තමයි එක එක මුහුණුවරවල්. මේ එකක් පාසාම ඔබට අයිති වෙලා තියෙන්නේ පෞද්ගලිකත්වයක් සමග මමත්වයක්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මම කියලා කියන්නේ ඔය කයට නෙමෙයි, ඔය හැඟීමට. ඔය හැඟීමේ ඇති බලවත්කමට. ඔය හැඟීම අන් අයගේ අයහපත සඳහා ක්‍රියාත්මක කරන ආකාරය තමයි මමත්වයේ ක්‍රියාව කියන්නේ. අන්නේ මමත්වයේ ක්‍රියාවට නොයාවසන් කරන එකට තමයි උදයව්‍ය කියලා කියන්නේ. මතක තබා ගන්න. උදය හට ගන්න ඕන, අල්ලාගත්තේ නැත්තම් නැති වෙන්න ඕන. හටගෙන නැති වෙනවා ස්වභාවයෙන්ම
සමාජයේ නම් කියමින් ඉන්නවා ස්කන්ධ පංචකය හටකර නැසෙන එකට අනිත්‍ය කියලා සමහර අය. නමුත් ඒක එහෙම වෙන්න බෑ. ඒක එහෙනම් ඕන කෙනෙක් ගාව සිද්ධ වෙනවා. නමුත් මේක පෙන්නනවා පඤ්ඤාය පස්සති නුවණින් දකින්න ඕනේ කියලා. නුවණින් දකින්න ඇතිවීමේ නැතිවීමේදී නැති වෙන්න ඕන අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර. මේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් වෙනකොට තමයි විදර්ශනා වඩනවා විදසුන් ඥානය කියලා කියන්නේ. එහෙමනම් ඔබට මෙතන දක්වා ධර්ම ශ්‍රවණයෙන්, කල්යාණ මිත්‍ර සේවනයෙන්, ඒ වගේම අසා නවත්තන්න නැතුව සිතා බැලීමෙන්, ඒ කියන්නේ අපි කියනවා සුතමේ ප්‍රඥා, ඊට පස්සේ කියනවා චින්තාමේ ප්‍රඥා කියලා. මේ කාරණාව පිළිබඳව මෙහෙම වෙනව නේද, මෙහෙම සසරක් හැදෙනව නේද කියලා ඔබට අවබෝධයක් ලැබෙන්න වෙනවා. දැන් එහෙනම් සසර හදන මධ්‍යස්ථානයේ ඔබ ළඟ වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. ඔබ ඉන්නේ ප්‍රමාද මධ්‍යස්ථානයේ සභාපති වශයෙන් තාම. දැන් මෙතන මධ්‍යස්ථානයට නම මාරු කරන්න වෙන අප්‍රමාද මධ්‍යස්ථානය කියලා. ඒ අප්‍රමාද මධ්‍යස්ථානයේ සභාපති අනාගතයට තියෙන කෙනෙක් වෙන්න බෑ. එතන ඉවර කරන කෙනෙක් වෙනවා. එහෙනම් මේ ප්‍රමාද මධ්‍යස්ථානයේ ඉන්න පෘථග්ජන සභාපතිකමෙන් අයින් වෙලා ඔබ අප්‍රමාද මධ්‍යස්ථානයේ ඉන්න ආර්ය සභාපතිත්වයකට එන්න. ඉස්සර වෙලා සමාජිකත්වය අරගන්න. සමාජිකත්වය අරගෙන ඊට පස්සේ සමාජිකත්වයේ බලවත් වෙලා ලේකම් වෙලා භාණ්ඩාගාරී වෙලා සභාපති වෙලා එහෙමනේ ප්‍රධානියා බවට පත් වෙන්නේ. අන්න ඒ වගේ මේ බලවත් වීම තුළ ඔබට ආපහු මේ උපන් අකුසල් දුරු කරන්නටත් නූපන් අකුසල් නූපදවායින්ටත් මේ ප්‍රඥාව උදව් උපකාර කරගන්න පුළුවන්කමක් තිබෙනවා. නැවත නැවත මොහොතක් පාසාම. මේ සඳහා විශිෂ්ට ගණයේ වචන දෙකක් ත්‍රිපිටකයේ තියෙනවා. මම මේක පැහැදිලි කරලා තිබෙනවා. ප්‍රමාදී බවට කියනවා අවශේෂ නිරෝධයේ හෙවත් අනාගතයේ උපදින්නට ලෝභ දේශ මොහ හේතුවක් චිත්තාභ්‍යන්තර ගත කොට අවසන් වීම ඒකේ භාවනාවක් නැහැ. ඒ මොහොත මේ අනාගත ඵලයේ උපදින්න නැති ලෙසට අවසන් කරන්නට වීරිය ප්‍රඥාව යොදා ගැනීම තුළ අනාගත භවයක් සසරක් නොහදා අවසන් කරනවට කියනවා නිර්වශේෂව නිරෝධ කරනවායි කියලා. අන්න එතන මේ නිර්වශේෂ නිරෝධයට භව නිරෝධය කියනවා. අවශේෂ නිරෝධය භව කියනවා. භව නම් සංසාරයේ, භව නිරෝධය නම් නිර්වාණය. අන්න එතකොට අන්න සේක සබුද්ගලයක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ඊට පස්සේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සේක බල බවට පත් වෙන්නේ. ඉතින් මේ තථාගතයන් වහන්සේ දේශනා කර වදාරලා තිබෙනා වූ ධර්ම න්‍යායන් ආර්ය මහා සංගරුණ පරපුරෙන් කටපාඩමින් දහසක් දුක් විඳලා පවත්වාගෙන ඇවිදින්. අනතුරුව යුදබී ආදී කාරණාවලදී ග්‍රන්ථාරූඪ පරිස්සම් කරලා ඒවා පිටපත් කරන විහාරස්ථාන වල රැකගෙන ඉඳලා අනතුරුව ඒවා දිරායන්ට නොදී නූතන කඩදාසි වල නිමුද්‍රිත පොත් බවට පත් කරලා තව ටිකක් වෙනස් වෙනකොට ඒක තවදුරටත් පහසු කරගන්න ටැබ් පරිකරණ එකක් බවට පත් කරලා මොකටද පරිස්සම් කළේ? උදේ ඉඳලා හවස් වෙනකන් කියව ඉන්නද පිරිත් කියනවා කියලා. එහෙමනේ අපේ සමාජයේ ඔක කිව්වහම හරි කියලා හිතන්නේ. නෑ. ඒක සාමාන්‍යයෙන් පිරිත කියන්නේ කසාය වට්ටෝරුව. ඉතින් කසාය වට්ටෝරුව කීවට ලේ හොඳ වෙන්නේ නෑ. ඒකේ බේත් තියෙනවා එකතු කරලා හදලා බොන හැටි. බිව්වහම ලේ හොඳ වෙනවා. ඒ නිසා මේ සේක බල සූත්‍රයේ පවා මේ කාරණා ටිකෙන් පෙන්වන්නේ අදාළ මාර්ගය ගන්න හැටි. එනිසා කසාය වට්ටෝරුව කියව ඉන්න මුල් තැන දෙන්නේ නැතුව කසාය වට්ටෝරුව වෙද පරපුර පරිස්සම් කරලා තියෙන්නේ හදාගෙන බොන අයට බොන්න. ඔබ ඒ නිසා මේ බෙහෙත බොන කෙනෙක් බවට පත් වෙන්න. පත්වීම තුළින් ඔබට ගෞතමයන් වහන්සේ හෙළි කළ රහස පරම්පරාවෙන් රැකගෙන ආව අය වෙච්ච මහන්සියට උපහාරයක් ගෞරවයක් දක්වන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ තුළ රට වංචනික නොවන අවංක පුද්ගලයන් බවට පත් වෙන සමාජයක් බවට පත් වෙනවා නේද? මොකද මේ බොරු හොර කරන්න බැරුව යනවානේ. මිනිසත්කම ඉස්මතු වෙනවානේ. එතකොට තමයි මේ මිනිසත්කම ඉස්මතු වුණු සමාජය තමයි මම දකින්නේ අර සර්වාභරණින් සැරසුණා වූ සුන්දර ලලනාවකට උතුරේ සිට දකුණට ගියාට කිසිවෙක් රත්තරන් බර ටික හොරකම් කරන්න හරි අයථා බලපෑමක් කරන්න හරි ආවේ නැත්තේ. අන්න ඒ බඳු සමාජයකට මංපෙත් සලසන්නට ධර්ම ඉස්මතු වේ යුතුයි. ඒ ධර්මයේ සරණින් ජීවත් වෙන්න අය ලෝභ දේශ මොහ මරණ අය බවට පත් වෙනවා. මොකද ධර්මයේ ඊට වඩා වටින නිසා. ඔබටත් මෙම ධම්මස පාදා ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අප ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළ දේශනා කරවාගෙන විකාශනය කර ගැනීම සඳහා පවුලේ සමාජිකයන් විසින් දායකත්වයේ දරා තිබෙන බව සඳහන් කරලා තිබෙනවා. නමක් සඳහන් නොකර අරමුණු අතර 2021 ජූලි මාස 17 වන දිනට 75 වන ජන්මදිනයේ දෙන්නා වූ ආර්යරත්න ජයසිංහ මහතා සහ සිසිර ගුණරත්න මහතාට
සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතර නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායස ලැබේවා කියාද උතුම් සද්ධර්ම අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු ආසනාව වේවා කියාද ප්‍රාර්ථනා කරනු ලබනවා. අන්න ධර්ම දානයක සැබෑ අරමුණ විවාහ සංවත්සරයක උපන්දිනයක තවත් එබඳු කාර්යයකදී කරන්න ඕන කේක් ගෙඩියක් කාලා නටන එකද කරන්න ඕන හතර පැත්තට දඟලලා. එහෙම නැත්නම් ලෝකෙට යහපතක් වෙන්න ඕන සදහම් දේශනාවක් කරන එකද ඉතා වටිනා දෙයක් තෝරාගෙන තියෙනවා. පවුලේ සියලුම දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා පමණක් නොව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා මේ ජීවිතය තුළම සදහම් අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව දියුණු කරගන්නටත් ලැබේවා කියන එක ප්‍රාර්ථනා කරාට කමක් නැහැ. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී තව තවත් ධර්ම දේශනා කිරීමට ශක්තිධෛර්ය ලැබේවා. මේ භවයේදීම අපි නිර්වාණ අවබෝධය කියන එක කියන්නේ නැතුව සසර ගමන කෙලවර කරන්න ලැබේවා. ඒක මොකද නිර්වාණ අවබෝධය නැත්තම් මේ බණ මෙහෙම කියන්නේ නැහනේ. මුල ඉඳලා යම් කිසි දෙයක් තේරුම් අරගෙන තමයි මේ මෙහෙම කියන්න ගන්න. ඒ නිසා ඒක පරිපූර්ණ නොවුනාට ඉතින් ඔබ මේ අපට කරන ප්‍රාර්ථනාව ඇත්තටම කියනවා නම් ගෞතම බුදුසසුන ඉපදිලා මෙතරම් දෙයක් තේරුම් අරගෙන තවත් සසර ඇවිදින්න ඉදිරියට පියවර තියන්න කිසිම ඕනකමක් නැහැ. ඒ නිසා ඔබේ මේ ප්‍රාර්ථනයත් අපි වාර ගන්නවා. ලෝපුරා පැතිරී තිබෙන කොරෝනා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් වී සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ප්‍රාර්ථනය හොඳයි. කොටස්කරුවන් වශයෙන් වග කියන්න. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොහොමද ඔබට නිර්දේශ ඉදිරිපත් කරන්නේ 100%ක් ඔබ අනුගමනය කළොත් එහෙනම් මේ ප්‍රතිඵලයට ළඟා වෙන්න පුළුවන්. කිකිලි පැටව බිත්තර රැක්කොත් තමයි පැටව හම්බ වෙන්නේ. පැත්තකට තියලා ප්‍රාර්ථනා කළාට හම්බ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අනුන් පදයකුත් කියලා තියෙනවා මේකට. පවුලේ මියගිය සියලු ඥාති හිත පිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් කැමති කෙනෙක් නැත්නම් ඒ හැමදෙනා පින් අනුමෝදන් කරගෙන ඒ භව ගමන එතනින් කෙටි කරගෙන මව් කුසක නැත්නම් මිනිසත් උත්පත්තියක ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ නිර්වාණ අවබෝධයේ පිණිස එම පුණ්‍යානුමෝදනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අය නම් ඉතින් විශ්වාස කරන පරිදි සියලු දෙවියෝද පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම එහෙම කියවන්නම්. මට තේරෙන ආකාරයෙන් නම් අනුමෝදනය කියන්නේ දැනගෙන සතුටු වීම. දැනගන්න නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදර දොරේ කරන වැඩ පේන්න ඕන. පේන්න නම් අදාළ තැන ඉපදිලා ඉන්න ඕන. අදාළ තැන උපදින අයට කියනවා අට්ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පතිනෝ අට්ඨානේ. අදාළ තැන හිටියොත් ලැබෙනවා නැත්නම් නැහැ. මේවා පවතිනා වූ වැරදි අවබෝධයන් ඉස්සරහට දුරු කරගන්න. එබැවින් ධර්මදේශනාවේ ප්‍රධාන අරමුණ උපන් දිනයක් නිමිති කරගෙන ධර්ම දානය දීම. ඒ නිසා එතුමන්ට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන අතර ඉතුරු සියලු කටයුතු ඔබ මේ පත්‍රිකාව තුළ ලියා තිබෙනා වූ සියලු කටයුතු පරලෝකීය අයට ජීවත්ව ඉන්න අයට අපට හැමදෙනාටම සඵල කරගන්නට මෙම ධර්ම දානයේ හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනය කරනවා. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැමදෙනාටම තෙරුවන් සරණයි. मोहखयो निब्बानम्